කර්මාන්තය ගත්තාම යාන්ත්‍රීකරණය වෙන කාලයක්. මෙන්න මේ යාන්ත්‍රීකරණයත් එක්ක අපේ ගොවි මහත්තුරුන්ට තමන්ගේ කටයුතු කාර්යක්ෂම ඉෂ්ට කරගන්න විවිධ උපකරණ හඳුන්වලා දුන්නා. ඒ අතර තමා දියරිසින යන්ත්‍ර මේ ගොවි මහත්තුරු අතරට ආවේ. මේ දියරිසින යන්ත්‍ර අතින් ක්‍රියා කරන දියරිසින යන්ත්‍රයේ සිට අද මේ වගේ බලවේග දියරිසින යන්ත්‍ර දක්වා ලංකාව තුළ පාවිච්චි වෙනවා. ඒ වගේම මෙතනින් එහාට ගිහිල්ලා මහා පරිමාණ ශේෂ්ත්‍රවලට පාවිච්චි කරන භූමි ස්ප්‍රේයර්ස් වගේ අලුත් තාක්ෂණිකයන් දක්වාම ගිහින් තියෙනවා. මේ දියරිසින යන්ත්‍රයේ ප්‍රධාන කොටස් දෙකක් අපිට අඳුරගන්න පුළුවන්. එකක් තමා මේ දියරිසින යන්ත්‍රයේ ටැංකිය සහිත ඒ කොටස සහ මේකට අවශ්‍ය බලය සපයන එන්ජින් කොටස. ප්‍රධාන වශයෙන් ගත්තොත් මෙන්න මේ එන්ජින් කොටස ද්විපහර එන්ජිමක් අපි මේකට සාමාන්‍ය පෙට්‍රල් සමග 2T මිශ්‍ර කරලා පාවිච්චි කරනවා. මේ එන්ජින් එකෙන් තමයි මේ දියරිසින යන්ත්‍රයට අවශ්‍ය බලය සපයන්නේ. ඊට අමතරව මේ ලීටර 20ක විතර ධාරිතාවය තියෙන ටැංකිය සහ ඒ ටැංකියට සම්බන්ධ පොම්ප කොටසක් මේ දියරිසින යන්ත්‍රයේ හඳුනා ගන්න පුළුවන්. මෙන්න මේ කොටස් වල කාලයත් එක්ක සහ මේකේ ක්‍රියාකාරීත්වයත් එක්ක විවිධ නඩත්තු කටයුතු අපිට කරගන්න තියෙනවා. මේ එන්ජින් කොටසේ අපිට නඩත්තු වශයෙන් හම්බෙන ප්‍රධාන කොටසක් තමයි මෙන්න මේ වායු ශෝධකය. මෙන්න මේ වායු ශෝධකය සාමාන්‍ය වැඩපැය 50කට වරක් අපි මේක පිරිසිදු කරගන්නවා. අපිට පුළුවන් මෙන්න මේ වායු ශෝධක කොටස මෙන්න මේ විදියට ගලවලා අරගෙන මෙන්න මේ පෙරහන මේකේ අපද්‍රව්‍ය තියෙනවා නම් මේක සාමාන්‍ය අපිට වාතය උලන් අල්ලනවා අපි කියන්නේ. ඒ වගේ කරලා මේකේ තියෙන දූවිලි කොටස් ටික අයින් කරගන්න පුළුවන්. ඒ වගේම පෙට්‍රල් වගේ ටිකකින් මේක හොඳට සෝද ගන්න පුළුවන්. සෝදලා පෙට්‍රල් ටික මිරිකලා අයින් කරලා අපිට මේක ආයේ සවි කරගන්න පුළුවන්. ඒ වගේම ඊළඟ කොටස තමයි මෙන්න මේ එන්ජින් කොටසේ අපිට හඳුනන්න පුළුවන් ස්පාර්ක් ප්ලග් එකක් තියෙනවා. මේ උපකරණයත් එක්ක බොහෝ විට අපිට හම්බ වෙනවා මෙන්න මේ උපකරණ ටික. මේව පාවිච්චි කරලා අපිට මේක මේ විදිහට කලවලා මේකේ අපද්‍රව්‍ය තියෙනවා නම් අපිට පිරිසිදු කරලා සවි කරගන්න පුළුවන්. ඒ වගේ මේ හැම අවස්ථාවකම අපි බලන්න ඕනේ ප්ලග් එකක් අතර තියෙන අපි ගැප් එක කියනවා. මෙන්න මේ කොටස් දෙක අතර සාමාන්‍යයෙන් මිලිමීටර් 0.6ක පරතරයක් පවතින්න ඕනේ. මේ පරතරය නිසි ආකාරයෙන් තියෙනවද කියලා. එහෙම නැති වුණොත් මේ පරතරය නැතුව මේකට මොනවාරි හානියක් වෙලා තියෙනවා නම් නිෂ්පාදකයාගේ පිළිවෙත වලට ගැලපෙන මේ කොටස අපිට අලුතෙන් සවි කරගන්න සිද්ධ වෙනවා. ඊට අමතරව මේ ස්ප්‍රේයර් යන්ත්‍රය ගත්තොත් මම කිව්වා ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. මේ බලය සපයන එන්ජින් කොටස වගේම මේ දියර ටැංකිය සහ මේ දියර ටැංකියේ කලින් සඳහන් කර මෙන්න මේ පොම්ප කොටස. මේ තියෙන්නේ මෙන්න මේ පොම්ප කොටස මේ යන්ත්‍රයෙන් ගලවලා ඉවත් කරගෙන පොම්ප කොටස පිස්ටන් වලින් ක්‍රියාත්මක වන පොම්පයක්. මේකේ අභ්‍යන්තර ලිහිසි කටයුතු සඳහා ලිහිසි තෙල් එකතු කරගෙන තියෙනවා මේ කොටසේ. ඒ වගේම මේ පිස්ටන් දෙක ක්‍රියාකාරීත්වය නියම ආකාරයෙන් පවත්වා ගන්න මේක ලීසි කරන්න ලීසි කටයුත්ත සඳහා අපි ග්‍රීස් පාවිච්චි කරගෙන තියෙනවා. අපේ ගොවි මහතුරු අතින් නිතර සිද්ධ වෙන්නේ නැති නඩත්තුවක් තමයි බොහෝ විට මග ඇරෙන දෙයක් තමයි මෙන්න මේ පිස්ටන කොටස් ලිහිසි කරන එක. මෙන්න මේ පිස්ටන කොටස් ලිහිසි කරන්න පාවිච්චි කරන්නේ අපේ ග්‍රීස්. මෙන්න මේ ග්‍රීස් සහිත කුඩා බඳුනක් මේකේ තියෙනවා. මේ බඳුනට ග්‍රීස් පුරවලා අපිට මේක සවි කරගන්න පුළුවන්. මේ සවි කරගත්තට පස්සේ අපි ක්‍රියාව කරන සෑම වැඩපැය 8කට සැරයක් වැඩපැය 8ක් මේක ක්‍රියාත්මක කරාට පස්සේ මෙන්න මේ බඳුන වටභාගයක් තද කරගන්න ඕනේ. එතකොට මේ බඳුන තුල පුරවලා තිබුණු ග්‍රීස් ස්වල්පයක් මෙන්න මේ පිස්ටන් කොටසට ඇතුල් වෙනවා. ඒ වගේම මේ පොම්පේ අනිත් පැත්තෙත් මේ වගේම චූටි ග්‍රීස් බඳුනක් තියෙනවා. මේක වැඩපැය 8කට වරක් මේක වටභාගය ගානේ තද කරගන්න ඕනේ. මේක සම්පූර්ණයෙන් තද කරලා ඉවර වුණාම මේක ඇතුලේ තියෙන අපි අර එකතු කරගත්තු ග්‍රීස් සම්පූර්ණ ප්‍රමාණයම අවසන් වෙනවා. ඊළඟට මේක අපිට නැවත ගලවලා ග්‍රීස් ටිකක් පුරවගෙන ආයෙත් අර වගේ වටභාගේ මේක තද කරගෙන යන්න පුළුවන්. ඒ වගේම අනිත් කාරණාව තමයි මම කලින් සඳහන් කළා වගේ
මේකේ අභ්‍යන්තර ලිහිසි කටයුතු සඳහා අපි ලිහිසි තෙල් පාවිච්චි කරලා තියෙනවා. මේ තෙල් සාමාන්‍ය වැඩ පැය 50කට සැරයක් නියම පරිමාවේ තියෙනවද කියලා අපිට පරීක්ෂා කරලා බලන්න ඕනේ. ඒ පරීක්ෂා කරන්න පුළුවන් මෙන්න මෙතනින් විනිවිද පේන කොටසක් තියෙනවා. මේ කොටසේ ලිහිසි තෙල් පෙනෙන්න තියෙනවා නම් නියම පරිමාවෙන් අපිට තියෙනවා කියලා සාතික වෙන්න පුළුවන්. ඒ වගේම මේ යන්ත්‍රය පැය 250ක් පාවිච්චි කරාට පස්සේ මේකේ ලිහිසි තෙල් කොටස් ටික මාරු කරන්න ඕනේ. අපේ ගොවි මහතුරු මේ බලවේග මේ වර්ගයේ බලවේග දියරිසින යන්ත්‍ර පාවිච්චි කරද්දී ගොවි මහතුරු අතින් සිද්ධ වෙන වැරදි කිහිපයක් තියෙනවා. එකක් තමයි ප්‍රධානම කාරණාව තමයි ගොවි මහතුරු කියන කාරණාවක් තමයි ප්‍රධාන වශයෙන් මේගොල්ලන්ට එන ගැටලුවක් තමයි මේ දියරිසින යන්ත්‍රයේ මේ නල හානි වෙන එක. නල්ල කොටස් මේ වගේ කොටස් පුපුරලා හානි වෙනවා. මේ එන්ජින් එක ක්‍රියා කරන අවස්ථාවේදී මේ පොම්ප කොටසත් ක්‍රියාත්මක වෙනවා. එන්ජින් එක යම් වේගයකින් ක්‍රියාත්මක කරද්දී මේ පොම්ප කොටස දියර පොම්ප කරන කාර්යය ආරම්භ කරලා තියෙන්නේ. මෙන්න මේ දියර ටිකෙන් අපි ශ්‍රේෂ්ඨයට ස්ප්‍රේ කරන එහෙම නැත්නම් ශ්‍රේෂ්ඨයට විසිරුවා හරින දියර ප්‍රමාණය මේ යන්ත්‍රය පාවිච්චි කරලා ඉතිරි දියර ටික මේකේ තියෙන තවත් පද්ධතියක් හරහා මේකේ දියර ටැංකියටම නැවත ආපහු හරවා යවනවා. ඒ වැඩේට අපි පාවිච්චි කරලා තියෙනවා මෙන්න මෙතන තියෙන පීඩනය පාලනය කරන්න පුළුවන් වෑල්වයක්. මෙන්න මේ වෑල්වේ ලබා දීලා තියෙන ගොවි මහතුරුන්ට තමන්ගේ ටැංකිය ක්‍රියාත්මක කරනකොට ශේෂ්ත්‍රයේ දිය රිසිනකොට අවශ්‍ය පීඩනය පවත්ව ගන්න. මේ යන්ත්‍රයේ මේ පීඩන කපාටය සාමාන්‍යයෙන් මේ බෙරඳ පොලේ තියෙන බහුලව පාවිච්චි කරන යන්ත්‍රයක් ගත්තොත් මේ පීඩන කපාටය සම්පූර්ණ වට දෙකක් කරකවන්න පුළුවන්. ඉතින් අපි මේ යන්ත්‍රය ක්‍රියාත්මක කරද්දී ආරම්භයේදී මෙන්න මේ පීඩන කපාටය සම්පූර්ණයෙන් වම් පසට කරකවල විවෘත කරගන්නවා. මේක ගත්තොත් පීඩනයේ ප්‍රමාණයන් සඳහන් කරලා තියෙනවා මේ වම් පසට කරකවනකොට ලෝ සහ දකුණු පසට හයි ලෙස. කියන්නේ මේක ස්ටාර්ට් කරන වෙලාවේ, ඒ කියන්නේ මේ යන්ත්‍රය පණ ගන්නන වෙලාවේදී මේක අපි වම් පසට සම්පූර්ණයෙන් කරකවලා මේ කපාටය විවෘත කරලා තියෙන්නේ. ඒ අවස්ථාවේදී මේ යන්ත්‍රය ස්ටාර්ට් කරාට මේ යන්ත්‍රය පණ ගැන්නුවට දියර ස්ප්‍රේ වෙන්නේ නැහැ. මේ සම්පූර්ණ දියර ටිකම නැවත ටැංකියට හරවා යවනවා. අපිට දියර ස්ප්‍රේ කරන්න එහෙම නැත්නම් විසිරුවා හරින්න අවශ්‍ය වෙනකොට අපි මේ කපාටෙන් අඩක් වසනවා. සාමාන්‍යයෙන් වට 4ක් සහිත මේ කපාටේ වට දෙකකින් වසා අපි මේ යන්ත්‍රය ක්‍රියාත්මක කරනවා. ඒ අවස්ථාවේදී මේක ක්‍රියාත්මක වෙන්න දියර ස්ප්‍රේ වෙන්න පටන් ගන්නවා. එතකොට මේකේ අපි දියරිසින යන්ත්‍රයේ ස්ප්‍රේ කරන්න අපි පාවිච්චි කරන මේ කොටසේ කපාටේ විවෘත කරලා තියන්න ඕනේ. එතකොට මේ යන්ත්‍රය ස්ප්‍රේ වෙනකොට අපේ ගොවි මහතුරු ශේෂ්ත්‍රයේ මේ යන්ත්‍රය ක්‍රියාත්මක කරගෙන දියර ඉසීමේ කටයුත්ත කරගෙන යන්න පුළුවන්. ගිහිල්ලා යම් අවස්ථාවක අපේ ගොවි මහතුරුන්ට සිද්ධ වෙනවා මේ ස්ප්‍රේ කරන ක්‍රියාවලිය හදිස්සියේ නතර කරන්න. ඒ අවස්ථාවේදී අපේ ගොවි මහතුරු ගොඩක් වෙලාවට පුරුදු වෙලා තියෙන්නේ මෙන්න මේ කපාටේ පාවිච්චි කරලා මේ දියර විසිරුවා හරින එක ක්‍රියාවලිය නතර කරන්න. හැබැයි මේ බලවේග දියරිසින යන්ත්‍රයක මේ ක්‍රියාව මේ විදිහට ගොවි මහතුරු ක්‍රියා කරොත් මේ පද්ධතිය අභ්‍යන්තර පීඩනයේ ඉහළ ගිහිල්ලා මේ කොටසකට හානි වෙන්න පුළුවන්. ඒ නිසා මේ යන්ත්‍රයේ නිෂ්පාදකයා කියලා තියෙනවා මේ යන්ත්‍රයේ මේ කපාටය වහන්න කලින් මේ එන්ජින් එක ලැසි දියුණු වේගය එහෙම නැත්නම් අපි කියන්නේ අර අයිඩියල් ස්පීඩ් එක කියන එකට අන්න ඒ තත්වයට අරගෙන එන්න ඕනේ. එහෙම කරපුවාම මේක ලැසි දියුණු වේගයට පැමිණියාම මෙන්න මේ පොම්ප කොටස සහ එන්ජින් කොටස අතර තියෙන කේන්ද්‍ර අපසාරී බලයෙන් ක්‍රියාත්මක වන ක්ලච් පද්ධතිය හරහා මේ පොම්ප කොටසේ සම්බන්ධතාවයේ බිඳ වැටිලා මේ පොම්ප කොටස ක්‍රියාත්මක වෙන එක නතර වෙනවා. ඊට පස්සේ අපේ ගොවි මහතුරුන්ට පුළුවන් මේ වැල්ව් එක වහලා තමන්ගේ ශේෂ්ත්‍රයට හරි තමන් ඊළඟට මේ දියර ස්ප්‍රේ කරන්න ඕන තැන දක්වා මේ යන්ත්‍රය අරගෙන යන්න. ඒ වගේම තමයි අපේ ගොවි මහතුරු පුරුදු වෙලා තියෙනවා මෙන්න මේ පීඩන කපාට වැල්ව සම්පූර්ණයෙන් වහලා තියලා මේ යන්ත්‍රය ක්‍රියාත්මක කරන්න. එහෙම වුණොත් වෙන්නේ මොනවම් අවස්ථාවක් හරි මේ දියර ස්ප්‍රේ වෙන එක අඩු වුණොත් ප්‍රමාණය මේ පොම්ප කොටසෙන් නිකුත් කරන දියර ප්‍රමාණයම ශේෂයට නිකුත් කරගන්න බැරි වුණොත් මේ යන්ත්‍රයට හානි වෙන්න පුළුවන්.
මේ බලවේග දියරිසින යන්ත්‍රයේ මේ ටැංකියට අපිට අපි ශ්‍රේෂ්ඨයට පාවිච්චි කරන රසායනික ද්‍රව්‍ය මිශ්‍ර කරගන්න පුළුවන්. මිශ්‍ර කරගත්තු රසායනික ද්‍රව්‍ය මේකට මේ ටැංකියට එකතු කරලා අපි ශ්‍රේෂ්ඨය ස්ප්‍රේ කරලා අවසන් කරාට පස්සේ මේ ටැංකි කොටස සහ ඒ ආශ්‍රිත උප කොටස් ටික පිරිසුදු කිරීමේ ක්‍රියාවලියත් අනිවාර්යෙන් සිද්ධ කරගන්න ඕනේ. පළමුව මේක සාමාන්‍ය ජලය පාවිච්චි කරලා පිරිසුදු කරගෙන ඊට පසුව මේකට ඩිටර්ජන්ට් වැනි ද්‍රව්‍යයක් පාවිච්චි කරලා මේක පිරිසුදු කරගන්න පුළුවන්. ඒ පිරිසුදු කරගද්දී මේකේ ටැංකි කොටසේ තියෙන ජලය සම්පූර්ණයෙන් ඉවත් කරගන්න පසකින් තියෙන කොටස පාවිච්චි කරන්න පුළුවන්. මේක අපිට විවෘත කරලා මේකේ තියෙන සම්පූර්ණ ජලයම ඉවත් කරගන්න පුළුවන්. ඒක අපි අනිවාර්යෙන් සිද්ධ කරගන්න ඕනේ. මේක අපි පාවිච්චි කරාට පස්සේ ගබඩා කරන අවස්ථාව වෙනකොට මේ පද්ධතිය තුළ අපි පාවිච්චි කරපු රසායනික ද්‍රව්‍ය හෝ ජලය ඉතුරු වෙන්න දෙන්න හොඳ නැහැ. මේ එන්ජිමේ ලිහිසි කටයුතු සඳහා අපි පාවිච්චි කරන්නේ 2T ඔයිල්. මෙන්න මේ ඔයිල් අපි මේ ඉන්ධනත් එක්ක මිශ්‍ර කරනවා. මෙන්න මේ මිශ්‍ර කරන අනුපාතය අපි නිවැරදි අනුපාතයෙන් සිද්ධ කරගන්න ඕනේ. මේ යන්ත්‍රයක් ගත්තොත් සාමාන්‍ය ඉන්ධන සහ මේ 2T ඔයිල් මිශ්‍රණය 25ට 1 කියන අනුපාතයට අපි මිශ්‍ර කරන්නේ. එහිදී ඉන්ධන කොටස් 25කට මේ 2T ඔයිල් කොටස් එකක් මිශ්‍ර කරගන්නවා. ඒ මිශ්‍ර කර ගැනීම සඳහා ගොඩක් වෙලාවට මේ උපකරණයත් එක්ක සපයනවා. මෙන්න මේ වගේ බෝතලයක්. මෙන්න මේකේ මිලිලිටර් 1000 හෝ 500 ප්‍රමාණයක් අපිට සකස ගන්න අවශ්‍ය පහසුකම් සපයලා තියෙනවා. ගොවි මහත්තුරු අනිවාර්යෙන් සැලකිලිමත් වෙන්න ඕනේ. කිසිම අවස්ථාවක පෙට්‍රල් විතරක් මේ වගේ දිවිපහර එන්ජින් එකකට එකතු කරන්න නැතුව ඉන්න. මොකද මේ උපකරණයේ එන්ජිම තුල සිද්ධ වෙන ලිහිසි ක්‍රියාවලිය සම්පූර්ණයෙන් සිද්ධ වෙන්නේ අපි මේ එකතු කරන 2T ඔයිල් මගින් හින්දා. එහෙම නැති වුණොත් මේ උපකරණයේ ආයු කාලය බොහොම ඉක්මනින් කෙටි වෙලා යන්න පුළුවන්. මේ බලවේග දියරිසින යන්ත්‍රයත් එක්ක ගොවි මහතුරුන් ගොඩක් වෙලාවට මේ වගේ නොසල් පද්ධති දෙකක් හම්බ වෙනවා. එකක් තමයි අපි සාමාන්‍ය ශ්‍රේෂ්ඨ භෝග සඳහා පාවිච්චි කරන මෙන්න මේ නොසල් 3කින් සමන්විත මෙන්න මේ නොසල් පද්ධතිය. මේකේ ස්ථාන 3කින් දියර ස්ප්‍රේ වෙන නිසා ලොකු අපසරයක් එකවර ආවරණය කරන්න පුළුවන්. ඊළඟ එක තමයි මෙන්න මේ වර්ගයේ අපිට හම්බ වෙනවා ගොවි මහතුරුන්ට හම්බ වෙනවා මේ යන්ත්‍රයත් එක්ක. මේකෙන් අපිට පුළුවන් ශ්‍රේෂ්ඨ ප්‍රමාණයෙන් උස ගස් වලට අඹ වගාවක අඹ ගහකට වගේ ලොකු උසෙන් තියෙන ගහකට දියර ස්ප්‍රේ කරන්න. ඒ වගේම අපිට පුළුවන් මේකේ පසුපස කොටසේ මේ සීරු මාරුව මගින් මේ දියර විසිරෙන ආකාරය වෙනස් කරගන්න.